skills Sri Lanka. ආයිබෝන් පුංචි දුවේ පුතේ මම ගිය සතියේත් ඔයාලව මේ වැඩසටහන් මාලාව තුළින්ම හම්බුණා. අපි කතා කරගෙන ගිය සතිය තුළදී මොකක්ද මේ අන්තර්ජාලය කියන්නේ? ඒත් එක්කම මේ අන්තර්ජාලයේ තියෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම අපිට අන්තර්ජාලය තුළින් සිදු කරන්න මොනවද කියන එක සහ විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවියක් කියලා කියන්නේ මොකක්ද? වෙබ් අඩවියකින් අපිට ලබා ගත හැකි ප්‍රයෝජන, ඒ වගේම අපේ අධ්‍යාපනයට ඒක දායක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරගෙන ආවා. ඉතින් මම කවුද කියලා මුලින්ම ඔයාලට හඳුන්වලා දුන්නොත් ශ්‍රී ලංකා වෘත්තීය පුනෝඅධිකාරියේ තොරතුරු තාක්ෂණාංශයේ උපදේශක විදියට සේවය කරන රොෂාන් අරවින්ද තමයි මගේ නම. ඉතින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙක් විදිහට ශ්‍රී ලංකා වෘත්තීය පුනෝඅධිකාරියේ සේවය කරනවා. අද දවස් තුලදී අපි මේ වැඩසටහන් මාලාව තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් සතියේදී ආවරණය කරා මේ වෙබ් අඩවියක් පිළිබඳව තියෙනා වූ මූලික දේවල් කීපයක් සම්බන්ධව මේ සතිය තුලදී එහෙම නැත්නම් මේ වැඩසටහන තුලදී ඔබට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුංචි දුවේ පුතේ. විශේෂයෙන්ම මේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අපි දායක කරගන්න මේ භාෂාවක් තියෙනවා. මේ භාෂාව පිළිබඳව මේ භාෂාව කියන්නේ මොකක්ද? මේ භාෂාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම ඒ තුලින් අපි වෙබ් අඩවියක් එහෙම නැත්නම් සාමාන්‍ය වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කතාව තමයි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි මුලින්ම බලමු මේ වෙබ් අඩවියක් එහෙම නැත්නම් මේ වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න පාදක කරගන්න මේ භාෂාව කුමක්ද? ඒ වගේම මේ භාෂාවෙන් අපිට මොන වගේ දෙයක් සිදු කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ කතා කරගෙන ඉදිරියට යමු. ඔබට මේ තිරේ දිස්සන ඇති දැන් පුංචි දුවේ පුතේ අපි මොනවද මේ අද දවසේ වැඩසටහන තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙතනදී ඔයාලට පේනවා අපිට ඉස්සල්ලාම කතා කරන්න තියෙන මාතෘකාව තමයි මේ HTML යනු කුමක්ද කියන එක. ඉතින් මේ HTML යනු කුමක්ද කියන එක පිළිබඳව ඔබ කලබලයටපත් වෙන්න එපා. අපිට ඉංග්‍රීසි වචනයක් තමයි තියෙන්නේ මේ HTML කියලා. නමුත් අපිට මේ HTML කියලා කියන්නේ මොකක්ද? මේකෙන් සිදුවන්නේ කුමක්ද කියලා බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකම අපිට ඊළඟට තියෙනවා HTML tags යනු මොනවද කියන එක. මේ HTML කියලා කියන්නේ භාෂාවක්. මේ භාෂාව අපි භාවිතයට ගන්නේ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න. එතකොට මේ වෙබ් පිටුව නිර්මාණය කරගෙන යනකොට අපිට පුළුවන් වෙනවා මේ HTML භාෂාව තුළ tags කියන දේවල් පාවිච්චි කරලා අපේ වෙබ් පිටුව නිවැරදි ආකාරයෙන් නිර්මාණය කරගන්න. අන්න ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි අපි මෙතනදී මේ HTML tags කියන කතාව කතා කරගෙන යන්නේ. ඉතින් ඒකම අපිට තියෙනවා තුන්වෙනි මාතෘකාව විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපිට මේ අන්තර්ගතය තුල තියෙනවා HTML භාෂාව ලියන්නේ කොහොමද කියන එක. ඉතින් මේ ඇත්තට මේ HTML භාෂාව කියන එක අපිට ලියන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒතොර අපි මේ ක්‍රමවේදයට අනුගත වෙලා මේක ලියන්න ඕනේ පුංචි දුවේ පුතේ. ඒ නිසා අපි මේ මාතෘකාව තුළින් කතා කරනවා මේ HTML භාෂාවේ තියෙන දේවල් අපි කොහොමද ලියන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊළඟට අවසානයේදී මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ HTML පිළිබඳ මූලික දැනුම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මෙතනදී අපි ලබා ගන්න දැනුම තමයි මේ යම්කිසි වෙබ් පිටුවක් නිර්මාණය කරන්න මේ HTML කියන භාෂාව පාදක කරගෙන අපිට අපි කැමති ආකාරයේ වෙබ් පිටුවක් නිර්මාණය කිරීම තමයි මේ HTML භාෂාව හැසිරවීම පිළිබඳ කියන දැනුමෙන් ලබා ගන්න. ඉතින් මේකට සාමාන්‍යයෙන් ඉතා හොඳ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න නම් අපිට විශාල දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් පුංචි දුවේ පුතේ මම ඔබට මෙතනදී මූලික දැනුම තමයි ලබා දෙන්නේ. බොහොම සරලව අපිට වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඉතින් ඔබේ තොරතුරු ඇතුළත් කරලා මේ පුංචි දුවා පුතාගේ තොරතුරු ඇතුළත් කරලා අපිට පුළුවන් වෙනවා ලස්සන ඒ වගේම බොහොම සරල වෙබ් පිටුවක් නිර්මාණය කරන්න මේ HTML කියන භාෂාව පදනම් කරගෙන. ඉතින් දුවේ පුතේ අපිට මේ තිරේ දිස්සනවා HTML යනු කුමක්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න යන්නේ. මේකෙදි කාරණා කිහිපයක් මම පැහැදිලි කරලා තියෙනවා මේ HTML කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. පළවෙනි කාරණාව අපිට තියෙනවා මේ HTML යනු hypertext markup language කියලා. එහෙමනම් පුංචි දුවේ පුතේ මේ HTML කියලා කියන්නේ මේ HTML කියලා කියන්නේ අකුරු හතරක්. මේ අකුරු හතරෙන් අපි පැහැදිලි කරන දේ තමයි මේක භාෂාවක්. ඒ භාෂාව අපි හඳුන්වන නම තමයි hypertext markup language කියන එක. ඉතින් මෙන්න මේ hypertext markup language එක තමයි අපි මේ HTML කියලා කෙටි කරලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ දෙවෙනි කරුණෙන් පැහැදිලි වෙනවා පුංචි දුවේ පුතේ HTML යනු
programming language එකක් නොවන අතර ඒ markup language එක කියලා අපි මේක සඳහන් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් පුංචි දුවේ පුතේ අපි මේ programming language එකක් කියලා කියන්නේ පරිගණකයක් තුළ යම්කිසි වැඩසටහනක් අපිට එහෙම නැත්නම් යම්කිසි application එකක් නිර්මාණය කරන්න තියෙනවා නම් මේ programming language එකක් අපි භාවිතා කරනවා. හැබැයි මේ HTML කියලා කියන්නේ ඒ වගේ අසීරු එහෙමත් නැත්නම් සංකීර්ණ පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්න තියෙන භාෂාවක් නොවේ. මේක බොහොම පහසුවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් භාෂාවක්. ඒ නිසා මේ භාෂාව තුළදී අපි මේක මේ markup language එකක්. markup language එකක් කියලා කියන්නේ පුංචි දුවේ පුතේ ඔබට පේනවා මේකේ ඊළඟ කොටසේ අපි පැහැදිලි කරලා තියෙනවා. markup language එකක් තුළ එහෙම නැත්නම් මේ markup භාෂාවක් තුළ අපි markup tags භාවිතා කරනවා කියලා කියනවා. එතකොට මේ markup tags භාවිතා කරනවා කියලා කියන්නේ පුංචි දුවේ පුතේ අපිට මේ භාෂාව තුළදී එක් කාර්යයන් තීරණය කරන්න එහෙම නැත්නම් යම්කිසි කාර්යයක් නිසි ආකාරයෙන් ඉටු කරගන්න ඒකටම සුවිශේෂී වෙච්ච tags කියන දේවල් අපි භාවිතා කරනවා. ඉතින් අපිට ඉදිරියේදී මේ tags මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. පුංචි දුවාල පුතාලා කලබල වෙන්න එපා මෙතනදී. මේවා අපිට ඉගෙන ගන්න අමාරුයි අපහසුයි කියලා හිතන්න එපා. අපිට මේ ඉදිරියේදී මේ tags බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මේ එක් tags වලින් අපිට කරන කාර්යභාරය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකෙදී අවසාන වශයෙන් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා HTML වෙබ් පිටුවක් විස්තර කිරීමේ markup tags මගින් සිදු කරනු ලබයි කියලා. ඉතින් ඇත්තටම මේ HTML වෙබ් පිටුවක් කියන එක සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගිලා තියෙන්නේ මේ markup tags හරහා. ඉතින් අපිට මේ markup tags වලින් පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම වගේ මේ HTML වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අපි විසින් HTML කියන මේ භාෂාව පාවිච්චි කරලා යම්කිසි වෙබ් පිටුවක් නිර්මාණය කරලා තියෙනවා නම් ඒ වෙබ් පිටුව තුල ඇත්ත වශයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ මේ markup tags කියන දේවල්. ඉතින් මේ markup tags වලින් තමයි මේ හැම දෙයක්ම මේ වෙබ් පිටුව තුල නිරූපණය වෙන්නේ. ඒ නිසා අපිට මේ HTML කියන භාෂාව බොහොම පහසුවෙන් බොහොම ලේසියෙන් මේ markup tags ටික උපයෝගී කරගෙන ඉගෙන ගන්න පුළුවන් කියන කාරණාව මේ පුංචි දුවාල පුතාලා මතකයේ රඳවා තබා ගත යුතුයි. එහෙමනම් අපිට පුළුවන් මේකේ ඊළඟ අන්තර්ගතය වෙත යොමු වෙන්න. තිරය දිස්සන ආකාරයට පුංචි දුවේ පුතේ දැන් අපි කතා කරන්න යන්නේ මොනවද මේ HTML tags එහෙම නැත්නම් මේ markup tags කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන්. මේකෙදි පළවෙනි කාරණාව පැහැදිලි කරලා තියෙනවා මේ HTML markup tags සඳහා HTML tags කියාද කියනු ලබයි කියලා. ඒ කියන්නේ පුංචි දුවේ පුතේ අපි මේ HTML markup tags කියන එක කෙටියෙන් හඳුන්වා දීමක් සිදු කරනවා නම් මේකට අපි කියනවා HTML tags කියලා. අපි ගොඩාක් වෙලාවට මේ ව්‍යවහාරයේදී මේ ප්‍රායෝගික ලෝකයේදී අපි කියන්නේ නැහැ මේ HTML markup tags කියලාම කතා කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සරලව කියනවා මේක HTML tag එකක්. එහෙම නැත්නම් මේක tag එකක් කියලා හඳුන්වනවා. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මේ markup tags කියන එකම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ ප්‍රායෝගිකව ලෝකයේ තුල වැඩ කරනකොට. ඊට පස්සේ අපිට තියෙනවා මේ HTML tags පහත පරිදි ලබයි කියලා. පුංචි දුවා පුතාලට උදාහරණයක් දීලා තියෙනවා මේ ප්‍රථමයෙන්ම අපි ලියන්න ඕනේ වෙබ් පිටුවක් තුල ලියන්න ඕනේ ටැග් එකක් අපි උදාහරණයක් විදිහට දීලා තියෙනවා. ඒ තමයි HTML කියන ටැග් එක. ඉතින් මේ HTML කියන ටැග් එක පුංචි දුවේ පුතේ හොඳින් බලන්න අපි HTML භාෂාව තුලදී මේ ආකාරයේ HTML ටැග් එකක් ලියනකොට මේක අනිවාර්යයෙන්ම වෙන්න මේ ආකාරයේ තියෙන මේ angle brackets විශේෂයෙන් මේ angle brackets කියලා කියන්නේ අර ත්‍රිකෝණාකාර වරහන් වගේ දේවල් අපි මේ ටැග් එකේ නමට දෙපසින් අනිවාර්යෙන්ම භාවිතා කරිය යුතුයි. ඒක HTML භාෂාවේ තියෙන නීතියක් වෙනවා. ඉතින් මේකේ මේ අපි සඳහන් කරලා තියෙන උදාහරණයක් විදිහට මේ HTML කියන ටැග් එක අපිට මුලින්ම ලියන්න තියෙන වෙබ් පිටුවක් තුල මුලින්ම ලියන්න තියෙන ටැග් එක තමයි HTML කියන ටැග් එක. ඉතින් මේ HTML කියන ටැග් එක අපි මෙතනදී ලියලා තියෙනවා මේ angle brackets උපයෝගී කරගනිමු. ඒතකොට මේ අපිට HTML භාෂාව තුලදී යම්කිසි ටැග් එකක් ලියන්න තියෙනවා. අපිට ඉදිරියේදී බොහෝ ටැග්ස් දකින්න ලැබෙනවා. ඉතින් මේ බොහෝ ටැග්ස් අපිට ලියන්න තියෙනවා නම් මේ HTML භාෂාව තුලදී අපි ඒකට අනිවාර්යයෙන්ම මේ ආකාරයේ angle bracket එකක් අනිවාර්යයෙන්ම අපිට use කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම අපි brackets use කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ ත්‍රිකෝණාකාර වරහන් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව අපිට බෑ පුංචි දුවේ පුතේ HTML භාෂාව තුල tags කියන දේවල් අන්තර්ගත කරන්න. මේක තමයි අපිට මේ HTML භාෂාව තුල තියෙන වෙනස වෙන්නේ. ඊට පස්සේ අපි අවසානයේදී පැහැදිලි කරලා තියෙනවා මේකෙදි HTML tags සාමාන්‍යයෙන් යුගල වශයෙන් දක්නට ලැබේ කියලා. ඒ කියන්නේ අපි මෙතනදී ගත්තොත් එහෙම මේ HTML tags කියන දේවල් අපිට තනි වශයෙන් දකින්න ලැබෙන්නේ ටිකක් කලාතුරකින්. කියන්නේ අපිට
තනි තනි ටැක්ස් පිහිටලා තියෙනවා බොහෝ අවස්ථාවල සමහර තැන්වලදී අපිට පිහිටලා තියෙනවා නැත්තේම නැහැ. නමුත් බොහෝ අවස්ථාවල අපිට HTML ටැක්ස් දකින්න ලැබෙන්නේ යුගල වශයෙන්. මේ තිරේ ඔබ සියලු දෙනාටම ඩිස්ප්ලේ වෙනවා පුංචි දුවේ පුතේ. එහෙම නැත්නම් පේන්න තියෙනවා. විශේෂයෙන්ම අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා මේ P කියන ටැග් එක. මේ P කියන ටැග් එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ P කියන ටැග් එකෙන් අපි නිරූපණය කරන්නේ පැරග්‍රාෆ් එකක්. එහෙම නැත්නම් වෙබ් පිටුවක් තුල ඡේදයක් නිර්මාණය කරන්න තමයි අපි මේ P කියන ටැග් එක භාවිතා කරන්නේ. ඉතින් මේ P කියන ටැග් එක මේ තිරේ දිස්සන ආකාරයටම පුංචි දුවා පුතාලට පේනවා. අපි P කියන එක ඇන්ගල් බ්‍රැකට් සහිතව එක තැනකින් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම P කියන එක අපිට තියෙනවා ඇලයිරක් සමගින් අපි මේක අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක යුගල වශයෙන් තමයි මේ අපි සාමාන්‍යයෙන් HTML භාෂාවේදී ටැග්ස් කියන දේවල් භාවිතා කරන්නේ. HTML ටැග් එක තියෙනවා නම් ඒ HTML ටැග් එකේ ඊළඟ කෙනා එතන ඉන්න ඕනේ. P කියලා ටැග් එකක් තියෙනවා නම් ඒ P කියන ටැග් එකේ ඊළඟ කෙනා එතන ඉන්න ඕනේ. ඒ වගේම බොඩි කියලා ටැග් එකක් තියෙනවා නම් ඒ බොඩි කියන ටැග් එකේ ඊළඟ කෙනා ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ HTML භාෂාවේ තියෙන දේවල් අපිට යුගල වශයෙන් එහෙම නැත්නම් මේ ටැග්ස් අපිට යුගල වශයෙන් තමයි බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ. හොඳයි. මීළඟට පුංචි දුවේ පුතේ මේ තිරේ දිස්සනවා. තවදුරටත් අපි මේ ටැග්ස් ගැන කතා කරනකොට විශේෂ කාරණා වගේක් මෙතන සඳහන් වෙනවා. මෙතන කියලා තියෙනවා යුගලයේ පළමු ටැග් එක ආරම්භක ටැග් එක එහෙම නැත්නම් ස්ටාර්ට් ටැග් එක ලෙසත් ඒ වගේම ඒ අදාළ යුගලයේ දෙවන ටැග් එක අවසාන ටැග් එක එහෙම නැත්නම් end ටැග් එක ලෙසත් හඳුන්වනවා කියලා තියෙනවා. ඉතින් මේ තිරේ දිස්සන ආකාරයෙන් පුංචි දුවේ පුතේ ඔබට පේනවා අර HTML කියන ටැග් එකේ අපිට පැහැදිලිව මෙතන පේන්න තියෙනවා මුලින් පටන් ගන්න ටැග් එකක් තියෙනවා HTML කියලා. අපි ඒකට කියනවා start ටැග් එක කියලා කියනවා. ඒ වගේම HTML ටැග් එකේ අවසාන ටැග් එක එහෙම නැත්නම් ඒක ඉවර වෙලා තියෙන ස්ථානයක් තියෙනවා. මේකට අපි කියනවා end ටැග් එක කියලා කියනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ HTML භාෂා පුරාටම ගත්තාම අර යුගලයේ කතාව තමයි අපිට මෙතන තියෙන්නේ පුංචි දුවේ පුතේ. අපිට තියෙනවා start ටැග් එකක්. ඒ වගේම අපිට තියෙනවා end ටැග් එකක්. ඒත් එක්ක මේකේ තවත් උදාහරණයකින් ඔබට පැහැදිලි කරලා තියෙනවා බොඩි ටැග් එක තියෙනවා. ඒ වගේම අපිට බොඩි ටැග් එක යම් කිසි තැනකින් ඉවරලා තියෙනවා. එහෙමනම් අපි මේකට කියනවා බොඩි ටැග් එකේ ස්ටාර්ට් ටැග් එක, ඒ වගේම බොඩි ටැග් එකේ එන්ඩ් ටැග් එක. ඉතින් අපි මේක ගොඩක් ලේසියෙන් හඳුන්වා දෙන්න අපි මේ ස්ටාර්ට් ටැග් එකට කියනවා ඕපනින් ටැග් එක කියලා කියනවා පුංචි දුවේ පුතේ. ඒ වගේම මේ එන්ඩ් ටැග් එක එහෙම නැත්නම් මේ අවසාන වෙන ටැග් එකට කියනවා ක්ලෝසින් ටැග් එක කියනවා. ඉතින් අපි මේක ව්‍යවහාරයේදී කියනකොට පුංචි දුවේ පුතේ අපි කියනවා HTML open HTML close කියලා කියනවා. ඒ කියන්නේ අපි HTML start tag එක තියෙනවා. ඒ වගේම HTML වල end tag එක තියෙනවා. මේක අපි අර කියනකොට HTML open HTML close කියන විදිහට හඳුන්වනවා. මේක තමයි අපිට මේ HTML කියන markup language එකේ tag සම්බන්ධයෙන් තියෙන නීති රීති ටික වෙන්නේ. ඒතකොට අපිට එතනදී පුළුවන් වෙනවා මේ start tag එක සහ end tag එක අනිවාර්යයෙන්ම ගලපගෙන HTML භාෂාව තුලින් වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න. ඒක මේකදී ඊළඟ කාරණාදී පැහැදිලි කරලා තියෙනවා සමහර HTML tags ආරම්භක tag එක තුලම අවසන් වෙයි කියලා. මම පුංචි දුවා පුතාලට කිව්වා අපිට කලාතුරකින් හම්බ වෙන HTML භාෂාවේදී ඉවර වෙන එක සහ පටන් ගන්න එක කියන දෙකම එහෙම නැත්නම් පටන් ගන්න ඉවර වෙනවා කියන මේ දෙකම එකම tag එකක් තුල දර්ශන වෙනවා. ඉතින් මේ තිරේ දිස්සන ආකාරයෙන් පුංචි දුවා පුතාලට උදාහරණයක් දීලා තියෙනවා BR කියන tag එක. දැන් මේ BR කියන tag එකේ අපිට start tag එකක් සහ end tag එකක් කියලා වෙන වෙනම දකින්න ලැබෙන්නේ නැහැ. අර කලින් කතා කරපු උදාහරණ විදිහට ඔබට පේනවා පුංචි දුවේ පුතේ HTML tag එකට start tag එකක් සහ end tag එකක් HTML open HTML close කියලා තියෙනවා. හැබැයි BR වගේ tag එකකට BR open BR close කියලා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් පුංචි දුවා පුතාලා කල්පනා කරනවා වෙන්න පුළුවන් අපි කොහොමද මේවා හොයාගන්නේ? අපි කොහොමද මේ end tag එකක් එහෙම නැත්නම් මේ start tag එකක් end tag එකක් තියනවද open close එකක් තියෙන්නේ කොහොමද කියලා හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ඇති. එතනදී පුංචි දුවේ පුතේ කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් අපිට මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මොන වගේ tags වලද අපිට start එක සහ end එක තියෙන්නේ. එහෙම නැත්නම් මොන වගේ tags ද අපිට open කරලා close කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොන වගේ tags වලද අපිට ඒ අදාළ start tag එක සහ end tag එක විශේෂයෙන්ම එකම තැන දකින්න ලැබෙන. ඉතින් එහෙම එකම තැන දකින්න ලැබෙන tags ගැන අපි කතා කරොත් අපිට tags කිහිපයක් මේ HTML භාෂා පුරාටම තියෙන්නේ tags කිහිපයක් බවත් මම ඔබට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මීළඟට අපි බලමු පුංචි දුවේ පුතේ කොහොමද මේ HTML භාෂාවේ තියෙන දේවල් අපි ලියන්නේ කියලා. මේ HTML භාෂාව අපිට තියෙන දේවල් ලියන්න නම් විශේෂ මේ HTML භාෂාවේ ලියන්න පුළුවන් විශේෂ ඇප්ලිකේෂන් එකක් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි මේ තිරේ දිස්සන ආකාරයට පුංචි දුවේ පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා
මේ HTML භාෂාව ලියන්න අපේ පරිගණකයේ Notepad කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඔයාලා පාවිච්චි කරන සෑම කම්පියුටර් එකකම පුංචි දුවේ පුතේ මේ Notepad කියන ඇප්ලිකේෂන් එක දකින්න ලැබෙනවා. මේ Notepad උපයෝගී කරගෙන අපිට HTML භාෂාව ලියන්න පුළුවන්. එනමුත් පුංචි දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් මේ Notepad කියන එකට සාපේක්ෂව ටිකක් ඉහළින් වැඩ කරනවා නම් එහෙම නැත්නම් අපි ටිකක් සංකීර්ණ වැඩ කටයුතු වලට යොමු වෙනවා නම් මේ වෙබ් pages සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙබ් පිටු සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වෙබ් pages develop කිරීම සම්බන්ධයෙන් එතනදී විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕන අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් applications කීපයක්ම දකින්න ලැබෙනවා. පළවෙනි එක තමයි අපිට Notepad++ කියන එක. Notepad වලට අමතරව අපිට තියෙන දේ තමයි Notepad++ කියන application එක. ඒකම අපිට තියෙනවා Adobe Dreamweaver. Adobe සමාගමේ Dreamweaver වගේ application එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට Microsoft සමාගමේ Visual Studio Code කියන application එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා තව Sublime Text කියලා application එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට Atom වගේ application එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සරල වැඩ කටයුතු සිදු කිරීමේදී පුංචි දුවේ පුතේ අපිට Notepad හෝ Notepad++ වගේ application එකක් ප්‍රමාණවත් වෙනවා. අපි සංකීර්ණ වැඩ කටයුතු වලට එහෙම නැත්නම් ඉතා විශාල web pages develop කරන්න යනවා නම් තමයි අපිට මේ කතා කරන්න තියෙන Adobe Dreamweaver, Sublime Text, එහෙම නැත්නම් Atom, එහෙම නැත්නම් Microsoft Visual Studio Code වගේ applications භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඔයාලට මේ කියලා දෙන්න යන ඊළඟ සතියේදී අපි කතා කරන්න යන මේ සරල උදාහරණයට මේ Notepad හෝ Notepad++ වගේ එකක් ප්‍රමාණවත් වෙනවා. හොඳයි පුංචි දුවේ පුතේ, ඉතින් අපිට මේ HTML කියන භාෂාව ලියන්න අපි පාදක කරගන්න applications එහෙම නැත්නම් පරිගණකයේ අපිට පවතින වැඩසටහන් තමයි අපි කතා කරගෙන ආවේ මේ Notepad, Notepad++, Adobe Dreamweaver වගේ දේවල් එක්ක. ඉතින් අපිට ඊළඟට කතා කරන්න පුළුවන් වෙනවා පුංචි දුවේ පුතේ මේ HTML කියන භාෂාව පිළිබඳ මූලික දැනුමක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ තිරේ දිස්සන ආකාරයට. ඉතින් මේ භාෂාවක් කියන එක පිළිබඳව අපි කතා කරනකොට පුංචි දුවේ පුතේ මේක අපි ඒ වගේම ඔයාලා කතා කරන මේ සිංහල භාෂාව වගේ. එහෙම නැත්නම් දමිළ භාෂාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කුමක් හෝ භාෂාවක් වගේ දෙයක් තමයි අපිට මේ HTML කියලා කියන්නේත්. ඒ කියන්නේ ඒකත් භාෂාවක්. එතකොට මේ HTML කියන භාෂාවේ තියෙන විශේෂත්වය එකම වෙනස තමයි මේක අපි පැහැදිලි කරන්නේ මේ පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න. ඒ පරිගණකයත් එක්ක ගනුදෙනු කරනවා කියලා කියන්නේ අපිට යම්කිසි වෙබ් පිටුවක් පරිගණකයට හඳුන්වලා දෙන්න ඕන නම් එහෙම නැත්නම් මේ වෙබ් පිටුව පරිගණකය තුල දර්ශනය කරන්න ඕන නම් තමයි අපි මේ HTML භාෂාව කියන දේ ප්‍රයෝජනයට ගන්න. ඉතින් මේ භාෂාවක් ඔයාලා ඉගෙන ගත්තාම ඔයාලට සිංහල භාෂාව හොඳට ඉගෙන ගත්තොත් සිංහල පුළුවන් වෙනවා වගේම ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගත්තොත් ඔයාලට ඉංග්‍රීසි දැනුම ලැබෙනවා වගේම මේ HTML භාෂාවත් ඔයාලා හොඳට ඉගෙන ගත්තොත් ඔයාලට මේ පරිගණකයක් තුළ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න හොඳ ලස්සන වෙබ් අඩවියක් අපි කියනවා වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න ඒ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ භාෂාවලට අපිට බියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේ භාෂාවේ හැසිරීම පිළිබඳව හරියට අධ්‍යයනය කරලා හරියට ඉගෙනගෙන මේක ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට වැඩි දියුණු කරගෙන යන්න. එතකොට ඔබට මේ තුලින් ගොඩක් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් මේ තිරේ දිස්සලා තියෙන ආකාරයටම පුංචි දුවේ පුතේ ඔබට පේනවා අපි මේ HTML පිළිබඳ මූලික දැනුම ලබා ගත්තාම මෙතන අපිට දකින්න ලැබෙනවා ටැග්ස් කිහිපයක්ම අපිට දකින්න ලැබෙනවා. අපි අර කලින් කතා කරපු HTML කියන ටැග් එක මෙතන දකින්න ලැබෙනවා. අපේ තියෙන මූලිකම ටැග් එක HTML කියන ටැග් එක. මොකද ඕනම වෙබ් පිටුවක් අපි පටන් ගන්න භාවිතා කරන ටැග් එක තමයි HTML කියන ටැග් එක. HTML ටැග් එකට පස්සේ මේ පුංචි දුව පුතාලට පේනවා අපිට body කියලා ටැග් එකක් පේනවා. මේ body කියන ටැග් එක අපි පාවිච්චි කරන්නේ යම්කිසි වෙබ් පිටුවක් තුලදී අපිට මොනවා හරි දෙයක් දර්ශනය වෙන්න ඕන නම් ඒ දර්ශනය වෙන්න ඕනේ සියලුම දේවල් අපි ලියන්නේ මේ body tag එක තුල. ඒ කියන්නේ පුංචි දුවේ පුතේ අපිට යම්කිසි වෙබ් පිටුවක් තුල වචනයක් දර්ශනය වෙන්න ඕන නම්, ඡේදයක් දර්ශනය වෙන්න ඕන නම්, රූපයක් අපිට පෙන්වන්න ඕන නම්, වීඩියෝ පටයක් අපිට පෙන්වන්න ඕන නම්, එහෙම නැත්නම් අපිට සමහරක් වෙලාවට යම් වගුවක් නිර්මාණය කළා මේක පෙන්වන්න ඕන ඇති. මේ සියලු දේවල් අපි අන්තර්ගත කරන්නේ මේ අපි කතා කරගෙන යන body tag එක තුල. ඉතින් මේ body tag එක ඇතුලේ ඔබට දකින්න ලැබෙනවා පුංචි දුවේ පුතේ තවත් tags කීපයක් අපිට එතන තියෙනවා H1 කියලා tag එකක් සහ P කියලා tag එකක් තියෙනවා. මේ H1 කියලා කියන්නේ අපි heading සඳහා පාවිච්චි කරන tag එක. P කියලා කියන්නේ අපි paragraph සඳහා පාවිච්චි කරන tag එක. හැබැයි අපි මේ HTML පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමේදී විශේෂයෙන්ම බලමු අපිට මේ HTML වල තියෙන විශේෂ කාරණා මොකක්ද කියලා මේ මූලික දැනුම ලබා ගන්නවත් එක්කම
මෙන්න මේක තමයි අපි පුතේ ඉගෙන ගන්නම ඕන දේ. මේ කොටස නැතුව අපිට බෑ HTML කියන භාෂාව නිවැරදිව ඉගෙන ගන්න. ඔබ කලින් අවස්ථාවේදී දකින්න ඇති අර අපි ලියලා තිබුණු සමස්ත HTML කෝඩ් එක තිරේ දුස්සුනේ එක පෙරට. හැබැයි අපි නිවැරදිව HTML කියන භාෂාව නඩත්තු කරනවා නම් හරියට මේ HTML භාෂාවෙන් මොන හරි දෙයක් ලියාගෙන යනවා නම් අපිට ඒක වෙන්න මේ විදිහට කොටස් වලට වෙන් කරලා තමයි අපි ලියන්න ඕනේ. ඒතකොට මේ වගේ කොටස් වලට වෙන් කරලා ලියීමේදී ඔබට පේනවා පුංචි දුවේ පුතේ මේ HTML කියන ටැග් එකේ start ටැග් එක end ටැග් එක කොහෙද පිහිටලා තියෙන්නේ. ඒ වගේම body කියන ටැග් එකේ start ටැග් එක end ටැග් එක කොහෙද පිහිටලා තියෙන්නේ. h1 කියන ටැග් එකේ start ටැග් එක end ටැග් එක කොහෙද පිහිටලා තියෙන්නේ. p කියන ටැග් එකේ start ටැග් එක end ටැග් එක කොහෙද පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ සෑම ටැග් එකකම open වෙන ටැග් එක සහ close වෙන ටැග් එක නිවැරදිව දර්ශනය වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මෙන්න මේ ආකාරයට තමයි HTML වෙබ් පිටුවක් නඩත්තු කරන්න ඕනේ. එහෙම නැත්නම් HTML භාෂාව පාවිච්චි කරලා අපි වෙබ් පිටුවක් නිර්මාණය කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒකම අපි කතා කරගෙන ගියොත් එහෙම අපිට මේ අදාළ තිරේ දිස්සනවා. මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ HTML ටැග් එකක් සම්බන්ධයෙන් වෙන ඒ තමයි heading කියන ටැග් එක. heading ටැග් එක පුංචි දුවේ පුතේ අපි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම යම්කිසි මාතෘකාවක් අපිට වෙබ් පිටුව තුල නිර්මාණය කරන්න ඕන නම් අපිට පුළුවන් ඒකට heading කියන ටැග්ස් පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ HTML භාෂාව තුලදී heading tags 6ක් භාවිතා කරනවා. අපිට පළවෙනිටම පාවිච්චි කරන්න පුළුවන් heading tag එක තමයි h1 කියලා කියන්නේ. h1 කියන heading tag එක. ඊළඟට පිළිවෙලින් අපිට h2, h3, ඒ වගේම h4, ඒ වගේම h5, ඒ වගේම h6 කියන tag එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට HTML භාෂාවේදී දකින්න ලැබෙන්නේ heading tags 6යි. ඒ කියන්නේ අපිට h1 කියන tag එකේ ඉඳන් h6 tag එක දක්වා යන්න පුළුවන්. මේකේ සිදුවන විශේෂ දේ තමයි h1 tag එක ගොඩාක් විශාලවට පෙන්වනවා. ඒ කියන්නේ අපි h1 tag එක තුලදී අන්තර්ගත කරන මොනවා හරි දෙයක් මාතෘකාවක් තියෙනවා නම් ඒක ගොඩාක් විශාලව පෙන්වනවා අපිට. හැබැයි h6 කියන එකට යනකොට මේක ක්‍රමක්‍රමයෙන් කුඩා වෙනවා මේ අපිට පෙන්වන්න තියෙන දේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම h1 කියන tag එක තුලදී යම්කිසි මාතෘකාවක් ගත්තොත් ඒකේ විශාලත්වය ඉතා වැඩි. අකුරු වල විශාලත්වය වැඩි වෙනවා. හැබැයි h6 කියන එකේදී අකුරු වල විශාලත්වය අඩු වෙනවා. මේ නිසා පුංචි දුවේ පුතේ මතක තියාගන්න ඕන දේ තමයි මේක අනිත් පැත්තට හිතන්න එපා. h1 කියන්නේ කුඩා එක, h6 කියන්නේ පොඩි එක කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. h1 කියන්නේ විශාල අකුරු සහිත එක. h6 වලට යනකොට අකුරු වල තරම එහෙම නැත්නම් size එක ක්‍රමක්‍රමයෙන් කුඩා වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ heading tags වල අපිට තියෙන විශේෂත්වය වෙන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා මේ තිරේ පුංචි දුවේ පුතේ අපිට පැරග්‍රාෆ් ඇතුළත් කරන්න තියෙන ටැග් එක අපි මේක හඳුන්වනවා p ටැග් එක කියලා හඳුන්වනවා. අපිට HTML වෙබ් පිටුවක් තුළදී යම්කිසි ඡේදයක් නිර්මාණය කරන්න ඕන නම් මෙන්න මේ කියන පැරග්‍රාෆ් ටැග් එක නිර්මාණය කිරීමේ හැකියාව පාදුනා මේ p ටැග් එක උපයෝගී කරගෙන. ඊට පස්සේ අපිට තියෙනවා HTML භාෂාව තුළදී යම්කිසි ලයින් එකක් රූල් එකක් නිර්මාණය කරන්න ඕන නම් අපිට ඒකට භාවිතා කරන්න පුළුවන් ටැග් එක තමයි HR කියන ටැග් එක. මේ HR ටැග් එකේ open close එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ පුංචි දුවේ පුතේ. HR ටැග් එකේ අපිට දකින්න ලැබෙන්නේ එක ටැග් එකයි. ඒ තමයි HR කියන ටැග් එක. ඒත් එක්කම අපිට දකින්න ලැබෙනවා යම්කිසි ඡේදයක් තුල එහෙම නැත්නම් මාතෘකාවක් තුල ලයින් එකක් කඩා ගන්න අවශ්‍ය නම් ඒකට අපිට තියෙනවා වෙන්න මේ line break කියන ටැග් එක. single line break ටැග් එක අපි ඒක හඳුන්වනවා BR ටැග් එක කියලා. BR ටැග් එකත් HR ටැග් එක හා බෙහෙවින් සමානයි. ඒකටත් open close කියලා වෙනම ටැග්ස් දෙකක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක තමයි අපි මේ HTML භාෂාවේ තියෙන ටැග්ස් වල තියෙන විශේෂත්වය, ඒ වගේම ටැග්ස් වල තියෙන සුන්දරත්වය. ඒ වගේම අපිට මේ තවත් ටැග් එකක් හම්බ වෙනවා. ඒකට අපි කියනවා title කියන ටැග් එක. මේ title ටැග් එක තුලින් පුංචි දුවේ පුතේ අපිට පුළුවන් වෙනවා වෙබ් පේජ් එක තුල යම්කිසි දෙයක් පෙන්වන්න නොව අපේ වෙබ් පේජ් එකට ටයිටල් එකක් එහෙම නැත්නම් මාතෘකාවක් යොදා ගන්න මෙන්න මේ ටයිටල් කියන ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තිරේ දිස්සන ආකාරයට මේ ටයිටල් ටැග් එක අපි පාවිච්චි කරන්නේ HTML ටැග් එකෙන් පස්සේ එන බොඩි ටැග් එක තුල නෙවෙයි. අපිට ටයිටල් ටැග් එක පාවිච්චි කරන්න ඕන නම් HTML ටැග් එකෙන් පස්සේ අපි ඒක පාවිච්චි කරන්නේ head කියන ටැග් එක ඇතුලේ. ඒතකොට අපිට මේ වගේ ටැග්ස් කිහිපයක් මෙතන දකින්න ලැබෙනවා මේ HTML වෙබ් පිටුවක් නිර්මාණය කරගෙන යනකොට. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරොත් එම අපේ ටැග් එක සම්බන්ධයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා image කියන ටැග් එක. ඔබට යම්කිසි HTML වෙබ් පිටුවක් තුල image එකක් අන්තර්ගත කරන්න ඕන නම් මේ image එකක් අන්තර්ගත කරන්න අපි පාවිච්චි කරන ටැග් එක තමයි මෙන්න මේ image ටැග් එක. මේක අපි හඳුන්වනවා HTML භාෂාවේදී img ටැග් එක කියලා. ඒතකොට අපිට යම්කිසි image එකක් අපේ වෙබ් page එක තුල අන්තර්ගත කරන්න ඕන නම් ඒකට img ටැග් එක භාවිතා කරන්න පුළුවන් වෙනවා.
ඉතින් එහෙමනම් පුංචි දුවේ පුතේ අපිට මෙන්න මේ කියන ටැක්ස් වලින් පුළුවන් වෙනවා ලබන සතියේදී යම්කිසි ප්‍රායෝගිකව වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ පුංචි දුව පුතාලගේ විස්තර ටික ඇතුළත් කරලා අපි වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක මේ ටැක්ස් ටික උපයෝගී කරගන්නමින් බලමු. ඉතින් පුංචි දුව පුතාලගේ මේ පාසල් ගමන අවසන් වුණාට පස්සේ අපි වගේ මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වගේ දැවැන්ත මේ වෘත්තීය අධ්‍යාපනයේ දැවැන්ත ආයතනයක් වෙන අපේ ආයතනත් එක්ක එකතු වෙලා මේ කියන දේවල් පිළිබඳව එහෙම නැත්නම් මේ අපි කතා කරගෙන යන්නේ වෙබ් අඩුවේ නිර්මාණයකරණය පිළිබඳව එහෙම නැත්නම් වෙබ් පිටු නිර්මාණය කිරීම පිළිබඳව. ඉතින් මේ පරිගණක සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන ඕනෑම ආකාරයේ දැනුමක් මේ වෘත්තීය දැනුමක් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔබට අවශ්‍ය කරන ඕනෑම දැනුමක් ලබා ගැනීමට මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විවිධ පාඨමාලා තියෙනවා. ඉතින් මේ පුංචි දුව පුතාලගේ පාසල් ගමන අවසන් කරාට පස්සේ පුංචි දුව පුතාලට පුළුවන් Taman කැමති ශාස්ත්‍රයකින් පරිගණක ශාස්ත්‍රයේ පැත්තට කැමති නම් ඒ ශාස්ත්‍රයේ පැත්තෙන් ඉදිරියටම යන්න මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තියෙන මේ වෘත්තීය පාඨමාලා හා එකතු වෙන්න. ඉතින් පුංචි දුවේ පුතේ අපි ලබන සතියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔබේම ආකාරයේ වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ඔයාලගේම විස්තර ඇතුළත් කරලා ලෝකයටම පෙන්වන්න පුළුවන් වෙබ් පිටුවක් නිර්මාණය කිරීම තමයි අපිට ලබන සතියේ පැවරලා තියෙන රාජකාරිය වෙන්නේ. එහෙමනම් අපි ඒ කාර්යය සම්පූර්ණයෙන්ම සාර්ථක කරගනිමු කියලා මතක් කරමින් මම මෙතනින් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.